समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दुःखा कामा एरक न सुखा कामा एरक यो कामी कामयति दुःखं सो कामयति एरक यो कामी न कामयति एरक दुःखं सो न कामयति एरकाति. ශ්‍රද්ධාවන්ත කාරුණික පිංතුනි, සුපුරුදු පරිදි ජයමග රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මදේශනා මාලාවේ තේර තේරී ගාථා දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අපි හැම කෙනෙකුගේම දිවි ගමන සුවපත් කරගන්න, අපි හැම වෙලාවකම අපේ ජීවිතයට ආදර්ශයක් එක්කර ගැනීම සඳහා අපට වඩා උතුම් චරිත පිළිබඳව පරිශීලනය කිරීම අත්‍යවශ්‍යම වටිනාම කාරණාවක් බවට පත්වෙනවා. ජීවිත ගමන ශක්තිමත් කරගන්නේ, සාර්ථක කරගන්නේ, ඒ ගමන සාර්ථක කරගත්ත අය පිළිබඳව හොඳට හොයලා බලලා ඒ අය අනුගමනය කළ ගමන් මාර්ගය තමන්ගේ හිතට අරගෙන කටයුතු කරපු අයයි. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ චරිත පිළිබඳව, එවැනි උත්තම චරිත අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව හොයන්න පුළුවන් නම්, කියවන්න පුළුවන් නම්, ඒ චරිතවලින් ගන්න තියෙන වටිනා ආදර්ශ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් අපටත් අපේ ගමන ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා මහ බලයක්, මහ ශක්තියක් ඇති කරන දේශනා තමයි තේර තේරී ගාථා දේශනා තුල අන්තර්ගත වෙන්නේ. අද විශේෂයෙන් මේ තේර තේරී ගාථා දේශනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඒකක නිපාතයේ සඳහන් වන තේර ගාථා ඒකක නිපාතයේ සඳහන් වන ඒරක තේර ගාථා දේශනාව. ඒරක කියන මහරහතන් වහන්සේ විසින් ලෝකයාට හිතසුව පිණිස පැහැදිලි කළ දේශනා කළ ගාථාවක් මූලික කරගෙනයි මේ දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ.
ඒරක මහරහතන් වහන්සේත් අනෙකුත් මහරහතන් වහන්සේලා වගේම සසර පුරාවටම නිවන ප්‍රාර්ථනා කරමින්ම ආපු කෙනෙක්. අපි හැම කෙනෙක්මත් දන් දීලා සිල් රැකලා භාවනාව ප්‍රගුණ කරලා විවිධ පුණ්‍ය කටයුතු වල යෙදී ප්‍රාර්ථනා කරන්නේ නිර්වාණය. නිවන ප්‍රාර්ථනා කරගෙන සසරේ සැරිසරපු ඒරක මහරහතන් වහන්සේ පෙර බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු කාල සීමාවලදීත් නිවන පතමින් යහපතෙහි යෙදුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කල්ප 94කට පෙර සිද්ධාර්ථ කියන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එක්තරා සිටු ගෙයක තමයි උත්පත්තිය ලැබුවේ. වැඩිවියට පත් වෙලා දවසක් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගය සකස් කරන්න එදා මේ තරුණයා කටයුතු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට දෙන්න දෙයක් තිබිලා නැහැ. ඒ නිසා මොකද කළේ? මම මගේ කාය ශක්තිය යොදවලා බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගය මම හොඳට සකස් කරලා දෙනවා. එතකොට ධනය වියදම් කිරීමක් නෙවෙයි කළේ. ශ්‍රමය වියදම් කළා. ශ්‍රමය කැප කළා. ශ්‍රමය කැප කරලා එදා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට පහසුවෙන් වැඩම කිරීම සඳහා මාර්ගය සකස් කරලා වෙහෙස නොබලා ඒ කටයුත්ත කරලා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ ඒ තමන් හදපු සකස් කරපු ගොඩනගපු මාර්ගය තුල වැඩම කරනකොට වැඩම කරනවා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ ඒ මග නොපෙනී යනතුරු වැඳගෙන බුදුගුණ මෙනෙහි කරමින් හිටියා. අන්න ඒ පිනෙන් සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට වැඩම කරන්න මාර්ගය සකස් කිරීමේ පිනෙන් බුදුගුණ මෙනෙහි කිරීමේ පිනෙන් දුගතියක එතෙන් පටන් ඉපදුනේ නැහැ කියලා සඳහන් වෙනවා. ඉපදුනා නම් ඉපදිලා තියෙන්නේ දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකේ සුගති ස්ථානවල තමයි උත්පත්තිය ලැබලා තියෙන්නේ. සුප්පබුද්ධ කියන සක්විති රජ පදවියත් අත්පත් කරගෙන තියෙනවා මේ කළ මහා පින්කමේ ආනිසංශය මූලික කරගෙන. එතකොට මෙතනදී අපිට ගන්න තියෙන වටිනා කාරණයක් තමයි භික්ෂූන් වහන්සේලාට මහා සංඝරත්නයට බුදුරජාණන් වහන්සේට පහසුවෙන් වැඩම කිරීම සඳහා මාර්ගය සකස් කිරීමේ ආනිසංස. සමහර මිනිස්සු ඉන්නෝ අපේ සමාජයේ අපිට පින්කම් කරන්න සල්ලි නැහනේ. සල්ලිකාර උදවිය නොයෙක් පින්කම් කරනවා. මහා විශාල ගොඩනැගිලි හදනවා. චෛත්‍ය රාජානන් වහන්සේලා ගොඩනගනවා. විහෙර විහාරස්ථාන ගොඩනගනවා. මහ පරිමාණෙන් දන්පැන් පුදනවා. අනේ ඒ වගේ අපිට ධනය නැහැනේ දන් දෙන්න. අපිට කොහෙන්ද සල්ලි ඒ වගේ පින්කම් කරන්න කියලා සමහරු කල්පනා කරනවා. හැබැයි මේ ඒරක මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තිය පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි අපට හොඳටම පැහැදිලි වෙනවා. තමන්ට ධනය නැතත් වියදම් කරන්න. තමන්ට වස්තුවක් නැතත් දෙන්න. තමන්ගේ කාය බලය ශ්‍රමය කැප කරලා ඕන තරම් පින් සිද්ධ කරගන්න පුළුවන්. සක්විති රජ පදවිය ලබන්නේ මහා වියදම් කරලා පින්කම් කරලා නෙවෙයි. තමන්ගේ ශරීරය
තමන්ගේ ශක්තිය වැය කරලා කළ පින්කමේ ආනිසංසයෙන්. ඒ නිසා මතක තියාගන්න තමන්ට තමන්ගේ හිත හදාගන්න පුළුවන් නම්, හිත පිරිසිදු කරගන්න පුළුවන් නම්, තුන්රුවන පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් නම්, මනාව ගොඩනගාගත්තු ඒ සැදැහැ සිත මූලික කරගෙන අපට ශ්‍රමයෙන් විවිධ පින්කම් කරලා අන් අය කරන පින්කම් වලට උදව්පකාර කරලා අපිට බොහෝ ආනිසංස ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සල්ලි නෑ පින්කම් කරන්න කියලා පිනෙන් ඉවත් වෙන්න උත්සාහ කරන්න එපා. සිල් රකින්න සත 5ක්වත් යන්නේ නෑ. භාවනාව ප්‍රගුණ කරන්න සත 5ක්වත් වියදම් වෙන්නේ නෑ. දන් දෙන්න නම් දෙයක් තියෙන්න ඕන. ඒකෙත් Tamanට පුළුවන් විදියට දෙන්න පුළුවන් ශ්‍රමදායකත්ව සපයන්න පුළුවන් නම් එයත් සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙනවා. මේ සංසාර ගමන පිළිබඳව කල්පනා කරනකොට සුගතිවල උත්පත්තිය ලැබපු දෙවිවරු සුගතිගාමී වෙච්ච ඇත්තෝ ඒ තත්ත්වවලට පත්වෙලා තියෙන්නේ හිත හදාගෙන කටයුතු කරපු නිසායි. ඒරක මහරහතන් වහන්සේට සක්විති රජ පදවිය ලැබුණා. ඒ තරම් ආනිසංස ලැබුණා ශ්‍රමය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා. වැඩම කරන්න මාර්ගය සකස් කරලා දීලා. ඒ වගේ ප්‍රවෘත්ති බොහෝමයක් තේර තේරී ගාථාවලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔයත් අහලා තියෙන උදකදායිකා කියලා රහත් තෙරණියක් ගැන. උදක කියලා කියන්නේ ජලය, දායිකා කියලා කියන්නේ දන් දුන්නා කියන අදහස. එක්තරා භවයක දුප්පත් කාන්තාවක් මෙයාගේ රැකියාව ලිඳකින් අන් අයට වතුර ඇදලා දෙන එක. තිබිච්ච ලොකුම සම්පත වතුර. මේ දුප්පත් කාන්තාව පුරුද්දක් හැටියට පළවෙනියටම පැන්කල බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරනවා. ආරාමයට පැන් පූජා කළා. ඒ ආනිසංසයෙන් උදකදායිකා රහත් තෙරණින් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා දිව්‍ය ලෝකවල මනුස්ස ලෝකවලයි ඉපදුනේ, දුගතියක ඉපදුනේ නැහැ. ඒ වගේම උණුසුමක් ශරීරයට දැනුනේ නැහැ, දහඩියක් දැනුනේ නැහැ. මහ පුදුම සිසිලසක් සුවයක් සිරුරට දැනුණා. පැම් පිදීමේ ආනිසංස. අන්න ඒ විදියට අපිට තියෙන විදියට කරන්න පුළුවන් විදියට අපි ඒ උදව්පකාරයන් තුන්රුවන වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සම්පූර්ණත්වයට පත් කරනවා නම් එයින් ඉහළ ආනිසංස ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කල්ප 94කට පෙර ආතුව ඒ සිදු කළ මහ පින්කමේ ආනිසංසයෙන් දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් භුක්ති විඳිමින්, සක්විති රජ පදවිය පවා භුක්ති විඳිමින්, මනුස්ස ලෝකේ මනුෂ්‍ය සම්පත් භුක්ති විඳිමින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ සවැත් නුවර සිටු පවුලක ඉපදුනා ඒරක යන නමින්. මේ ඒරක කියන තරුණයා තරුණ වියට පත් වෙනවත් එක්කම විවාහ ප්‍රාප්ත වුණා. විවාහ ප්‍රාප්ත වෙලා තමන්ගේ විවාහ ජීවිතය ගත කරගෙන යනකොට සසර පිළිබඳව, කාමය පිළිබඳව යම්කිසි කලකිරීමකට පත් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා සම්බුද්ධ ශාසනය පැවිදි වුණා. යම්කිසි කලකිරීමක් නිසා පැවිදි වුණා. හැබැයි පින්වත්නි, පැවිදි වෙලා ටික දවසක් යනකොට, දවස් 5-6ක් වගේ යනකොට මේ ඒරක හාමුදුරුවන්ට නැවත කාමයන් පිළිබඳව ආසාව ඇති වෙන්න පටන් ගත්තා. ඒ කාමයන් පිළිබඳව ආසාව ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ ඒරක හාමුදුරුවෝ ආරක්ෂා කර ගැනීම පිණිස
ඒරක හාමුදුරුවන්ට කාමයේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරපු කාරණාව මෙතනදී ඒරක මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. සිවුරු ඇරලා යන්න හිතිච්ච හාමුදුරුවෝ රඳව ගත්තේ බුදුරජාණන් වහන්සේ දුක්ඛා කාමා ඒරක. බුදුහාමුදුරුවෝ පෙන්ලා තියෙනවා ඒරක මේ කාමය මහා දුකක්. කාමයේ පිටුපස හඹා යන තරමටම ඉතිරි වෙන්නේ මහා දුකක් පමණයි. කාමයේ ආදීනව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාමයේ පිටුපස ලුහු බඳින්න එපා කියලා ඒරක හාමුදුරුවන්ට බුදුහාමුදුරුව අවවාද දුන්නා. ඒ අවවාදයේ පිළිබඳව කල්පනා කරපු ඒරක හාමුදුරුවෝ ඒ අවවාදයේ තිබෙන වටිනකම, ඒ අවවාදයේ හිතට ගැනීම මූලික කරගෙන කාමයට වසඟ නොවි හිත ආරක්ෂා කරගත්තා. හිත ආරක්ෂා කරගෙන විදසුන් වඩලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා. රහත් ඵලයට පත්වෙච්ච මේ ඒරක රහතන් වහන්සේ තමන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කළ ඒ උපකාරය, ඒ නිසාම තමන් වහන්සේ සසරෙන් එතර වුණු බව ප්‍රකාශ කළා. එතකොට බලන්න මේ ඒරක මහරහතන් වහන්සේගේ කතා ප්‍රවෘත්තියෙන් අපිට ගන්න තියෙන තවත් වටිනාම ආදර්ශය තමයි අපිට විවිධ අවස්ථාවලදී විවිධ කලකිරීම් ඇති වෙන්න පුළුවන්. ජීවිත ගමන ගත කරනකොට විවිධ හේතුන් නිසා හිත කලබලයට පත් කරන, හිත දුකට පත් කරන, හිතට මහ පීඩනයක් ගෙන දෙන ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අන්න එහෙම කලකිරීමක් ඇති වුණාම සමහරුන්ට හිතෙන දෙයක් තමයි මම මේ ඔක්කොම අත්හැරලා දාලා ගිහිල්ලා එක්කෝ මහාන වෙනවා. එක්කෝ කැලෑවකට ගිහිල්ලා ඉන්නවා. හැබැයි ඒ වගේ කලකිරීමක් මූලික කරගෙන පැවිදි වෙන්න හිතලා පැවිදි වුණාට කමක් නැහැ. ඒ පැවිදි ජීවිතයට පත් වුණාට පස්සේ සමහරක් විට අර කලකිරීම පහව ගිහිල්ලා නැවත කාමයන් පිළිබඳව උවමනාව, ආසාව මතු වෙන්න පුළුවන්. ඒ මතු වුණාම මොකද වෙන්නේ? බොහෝ දෙනෙක් සිවුරු හැර යනවා. බොහෝ දෙනෙක් තමන් ආධ්‍යාත්මික දියුණුව පිණිස තබපු පියවර ආපස්සට ගන්නවා. ඒරක හාමුදුරුවොත් ආපස්සට ගන්න ගියපු හාමුදුරු නමක්. කුමන හෝ කලකිරීමක් නිසා ඒ කලකිරීමට උත්තරයක් හැටියට මහාන වුණා. මහාන වෙලා ටික දවසක් යනකොට කාමයේ පිළිබඳව ආසාව ඇති වෙන්න පටන් ගත්තා. බුදුහාමුදුරුව වැඩ හිටපු නිසා, බුදුහාමුදුරුවන්ගෙන් හොඳ අවවාදයක් ලැබුණු නිසා උන්වහන්සේට මහානකම රැකගන්න, සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබුණා. අපි අපේ ජීවිතයට මේක ආදර්ශයක් හැටියට ගන්න වෙනවා. සමහර වෙලාවට විවිධ කලකිරීම් නිසා අපි සියල්ල අතහැරලා දාලා ගියත් නැවත ඒව ඕන වෙන්න පුළුවන්. විශේෂයෙන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට මේ කාරණා පිළිබඳව මෙනෙහි නොකළොත් ඒ භික්ෂුවට මහානකම පවා එපා වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලන්න ඒරක හාමුදුරුවන්ට වෙන්න ගියේ ඒකයි. අපි කල්පනා කරන්න ඕන සමහර අය කියනවා අපි කාමය අත්හැරලා දාලා තියෙන්නේ. අපේ හිතේ කාමය නැහැ. කාමය නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ පෘථග්ජනයට. කාගේ හිතවලත් කාමය තියෙනවා. කාම රාගානුසය, කාමය නැමැති ක්ලේශය අපි හැම කෙනෙකුගේම හිතවල අනුසය වශයෙන් තියෙනවා. ඒ තියෙන කාමය පින්වත්නි අපි විවිධ සාධක හමුවේ ඇසට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද,
නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, ශරීරයට දැනෙන ස්පර්ශය මූලික කරගෙන ඒ කාමය නැමැති අප්‍රකටව තිබුණු කෙලෙසය මේ ලෝකේ ළමෙක් උත්පත්තිය ලබනකොට අපිට පේන දෙයක් තමයි මේ ළමයාගේ හිතේ කෙලෙස් නෑ වගේ. හැබැයි කෙලෙස් නෑ නෙවෙයි, කෙලෙස් තියෙනවා. තියෙන්නේ කොහොමද? අප්‍රකටව. ඒකට කියනවා අනුසය ධර්ම කියලා. ඒ අනුසය වශයෙන් තියෙන ක්ලේශයන් පෝෂණය වෙනවා සාධක වැටෙන තරමට. උපමාවකින් සඳහන් කළොත් බීජයක් රෝපණය වෙනවා වගේ. අඹ ඇටයක් හිටවනවා පොළොවේ. පස්වලින් වහලා තිබ්බහම පේන්නේ නෑ මෙතන මොකක්ද හිටවල තියෙන්නේ කියලා. හැබැයි වතුර ටික නිසියාකාරව වැටෙනකොට, හිරු එළිය නිසියාකාරව වැටෙනකොට, හුළඟ වැටෙනකොට, බීජයක් රෝපණය වෙන්න හේතු වන සාධක ටික එකිනෙකට වැටෙනකොට ලැබෙනකොට ටිකෙන් ටික මොකද වෙන්නේ? අප්‍රකටව තිබුණු මේ අඹ ඇටය පැලවෙලා එළියට මතුවෙන්න පටන් ගන්නවා. එක දිගටම මේ බීජය රෝපණය වෙන්න, පෝෂණය වෙන්න මහා වෘක්ෂයක් දක්වා වැඩෙන්න හේතු වන සාධක ටික ලැබෙන තරමටම මේ වෘක්ෂය මහා වෘක්ෂයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි ක්ලේශයන්. අපි හැම කෙනෙකුගේම හිතවල කාමය තියෙනවා. හැබැයි තියෙන්නේ අනුසය වශයෙන්. ඒ අනුසය වශයෙන් තියෙන කාමය විවිධ සාධක හමුවේ පෝෂණය වෙනවා. කාමයේ වැඩෙන දේවල් බලාගෙන හිටියොත්, කාමයේ වැඩෙන දේවල් අහගෙන හිටියොත් ටිකෙන් ටික මේ රාගය, කාමය පෝෂණය වෙන්න පටන් ගන්නවා. ඒක ඕනෑම කෙනෙකුට සිදුවෙන දෙයක්, පෘථග්ජන නම්. එතකොට කාමයේ පිළිබඳව කලකිරීමක් ඇති වෙනකොට මේ ආශාවල් පිටුපස ලුහු බඳින තරමට Tamanට ලැබෙන අත්දැකීමක් තමයි දුකක් උරුම වෙනවා. දැන් බලන්න සමහරක් විට බොහොම ආදරෙන් හුරතලයට සතෙක් ඇති කරනවා ගෙදර. ඒ සතාට පුදුම ආදරයක් දක්වනවා. පුදුම ඇල්මක් දක්වනවා. බොහෝ කාලයක් Taman එක්ක හුරතල් වෙවි ඉඳලා මේ සුරතල් සතා මරණයට පත් වෙනවා. මරණයට පත් වුනහම ඒ මිනිස්සුන්ට මොන තරම් වේදනාවක් දැනෙනවද? හරියට පවුලෙම කෙනෙක් මිය ගියා වගේ. තමන්ගේ දරුවෙක්, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ ස්වාමියා භාර්යාව මිය ගියා වගේ දුකක් දැනෙනවා. තමන් ආදරය කරපු, හොරතලයට ඇති කරපු සතෙක් උනත් මැරුණොත්. අන්න එහෙම මැරුණහම තමන්ට විඳින්න වෙන දුක පිළිබඳව කල්පනා කරනකොට සමහර මිනිස්සු හිතනවා ආයෙනම් කිසිම දවසක මම බල්ලෙක් හදන්නේ නැහැ. හොරතලයට සත්තු නම් ආයෙ ඇති කරන්නේ මේ මට ලැබුණු දුක හොඳටම ඇති. ඒ කාමයේ ආදීනවය දැකලා තියෙනවා. ඇලීම පිටුපස ලුහු බැඳලා ඒ ඇලිලා හිටපු දේ අහිමි වෙනකොට ඇතිවන දුක දැනුණු ගමන් ආයෙත් ඒ වගේ දුකක් කරගහන්න බොහෝ දෙනෙක් සූදානම් වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට එහෙම ආදරය කරලා ළඟින්ම ඉඳලා හුරතලයට ඇති කරපු සතෙක් මිය ගිය තැන්වල ආයෙත් සැරයක් එහෙම සතෙක් ඇති කරන්න මහන්සි ගන්නෙ නැහැ. ඒ අය කියනවා ආයෙනම් කවදාකවත් සත්තු හදන්නේ. පුදුම දුකක් අපිට ලැබෙන්නේ. හැබැයි පින්වත්නි, ඒ දුක ටිකෙන් ටික තුනී වේගෙන යනකොට නැවත ආසාව ඇති වෙන්න පුළුවන්. එහෙම ඒ නිසා තමයි සමහරු
අර හුරතලේට ඇති කරපු බල්ලා මැරිච්ච කාලේ ආයෙනම් බල්ලෙක් ගේන්නේ නැහැ කියලා කිව්වත් සමහරක් විට මාස 3-4ක් යනකොට ඒ ගෙදර ආයෙත් බල්ලෙක් ඉන්නවා. අන්න ඒ වගේ කලකිරීම ඇති වෙනකොට අපි අතහරිනවා. ඒ අතහැරීම පිළිබඳව හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒ අතහැරපු එකේ තිබෙන වටිනකම හරියට වටහා ගත්තේ නැත්නම් නැවත අල්ලා ගන්න තවත් දෙයක් අල්ලා ගන්න පෙළඹෙන්න පුළුවන්. ඒරක හාමුදුරුවන්ට වෙන්න ගියේ එකයි. කාමයේ පිළිබඳව යම්කිසි කලකිරීමක් ඇති වුණා. කලකිරීම නිසාම ඇවිල්ලා සම්බුද්ධ ශාසනයේ මහණ වුණා. පැවිදි වෙලා දින කිහිපයක් යනකොට නැවත වතාවක් කාමයේ ආස්වාදය පිළිබඳව හිත යොමු වුණා. ඒ නිසා හිත කෙලෙසෙන්න මහානකම පවා නැති වෙන්න යනකොට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කාමයේ ස්වභාවය පිළිබඳව දේශනා කරපු නිසා ඒන් මිදෙන්න පුළුවන් වුණා. දැන් උදාහරණයක් හැටියටයි මම අර හුරතලයට ඇති කරන සත්තු මැරුණාම ඇති වෙන වේදනාව ගැන මතක් කළේ. හුරතලයට ඇති කරපු සතා මිය ගියාම ආයෙත් මම නම් මේ වගේ සතෙක් ගේන්නේ නැහැ කියලා කියන ඔබ ටික කාලයක් යනකොට ආයෙත් සැරයක් හුරතලයට සතෙක් ඇති කරන්න ඕන කියන ආකල්පය ඇති කරගෙන තවත් සතෙක් ගේන්න යනකොට කවුරු හරි පෙර ඔබ විඳපු ඒ පීඩනය ඒ දුක නැවත මතක් කරන්න කෙනෙක් ඉන්නවා නම් ආයෙත් ගෙනාවත් ඔච්චර තමයි මතකනේ ඉස්සල්ලා ගිය සැරේ හුරතලයට ඇති කරපු සතා නැති වෙච්ච එකේදී විඳින්න වෙච්ච වේදනාව කියලා කියනකොට බොහෝ විට ඒ කෙනා ගන්න යන ක්‍රියාමාර්ගය නොගෙන ඉන්න පුළුවන්. එතකොට මෙතනදී මේ කියන්නේ gedara හුරතලයට සත්තු ඇති කරන්න එපා කියන එක නෙවෙයි. සතෙක් තියාගෙන ඒ සතාට කන්න බොන්න දෙන එක මොනතරම් පිනක්ද? ඒකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි බැඳීම ඇති වෙන තැන ඒ ඇති වෙච්ච බැඳීම නිසාම කෙදිනක හෝ ඔබට මහ දුකක් කරගහන්න වන බව මතක තියාගන්න. කාමයේ පිටුපස ලුහු බඳින තරමට වේදනාව ඇති වෙන බව බුදුහාමුදුරු දේශනා කළා. දුක්ඛා කාමා ඒරක නසුඛා කාමා ඒරක. මේ කාමයේ පිටුපස දුවන එකෙන් ඒරක කවදාකවත් සැපයක් ලැබෙන්නේ නැහැ. කාමයට කැමති වෙන තරමටම ඒ කියන්නේ දුකට කැමති වෙනවා කියන එකයි. කාමයට කැමති වෙනවා කියන්නේ කාමයේ පිටුපස ලුහු බඳිනවා කියලා කියන්නේ ඔබ දුකට කැමති වෙලා දුක සොයා යනවා කියන එකයි. තම තමන්ට විඳින්න ලැබිලා තියෙන සැප පිළිබඳව හොඳට කල්පනා කරලා බලන්න. මේ සැපේ කෙලවරේ මොකක්ද තියෙන්නේ කියන එක. ඒ නිසා තමයි බුදුහාමුදුර අපිට දේශනා කළා සැපය දුක ලෙස දකින්න. දුක උලක් ලෙස දකින්න, මහ දුකක් ලෙස දකින්න. සැපය දුකක් ලෙස දකින්න කියලා කිව්වේ පින්වත්නි නිකන් නෙවෙයි. කෙනෙක් හිතයි සැප දුක ලෙස ග්‍රහණය කිරීම මිත්‍යාවක් නේ. සැප දුක ලෙස ග්‍රහණය කිරීම පිළිබඳව කල්පනා කරනකොට එතන බුදුහාමුදුරු පෙන්නපු ගැඹුරු කාරණයක් තියෙනවා. ඒ තමයි අපි විඳින යම් කිසි සැපයක් තියෙනවා නම් සැපයි කියලා ඔබ ග්‍රහණය කරපු යම් කිසි සැපයක් තියෙනවා නම් ඔබ ලුහු බැඳලා අල්ලගත්ත යම් කිසි සැපයක් තියෙනවා නම් ඒ සැපය නිට්ටයද අනිත්‍යද? ඒ සැපය ඒ හැම සැපයක්ම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ප්‍රඥාවෙන් කල්පනා කරනකොට විදර්ශනාවට අනුව මනා දැක්මකට අනුව යමක් අනිත්‍ය නම් එතන රැඳී තිබෙන්නේ සැපක්ද දුකක්ද? දුකක්මයි.
අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ සැපය දුක ලෙස දකින්න කියලා කිව්වේ. ඒක නිකන් කෙනෙකුට දකින්න බෑ. ඒක දකින්න නම් විදර්ශනාව වඩන කෙනෙක් වෙන්න ඕන. සැප අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි. එතකොට කාමාශ්වාදය කියලා කියන්නේත් අනිත්‍ය දෙයක්. ඒ නිසාම දුකයි. බුදුරජාණන් වහන්සේ කාමයේ ආදීනව මනාව පැහැදිලි කරලා දුන්නා. කාමය කොයි වගේද කියලා පෙන්වුවා. කාමයෙන් අපි බලාපොරොත්තු වන ආස්වාදයේ ස්වභාවය මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. උපමාවලින් පෙන්වුවා. අට්ටි කංකලෝපමා කාම, බල්ලෙකුට හවුවෙච්ච මස් කට්ටක් වගේ කිව්වා. බල්ලට මස් කට්ටක් අවුනහම බල්ලා මේ කට්ට හපනවා. හපනකොට බල්ලා දන්නේම නැතුව බල්ලගේ කට තුවාල වෙනවා. බල්ලගේ කටෙන් එන ලේ රහ බල්ලටම දැනෙන්න ගන්නවා. අඥාන මෝඩ බල්ලා හිතනවා මේ කට්ටේ රහ තමයි දැනෙන්නේ කියලා ආයෙත් මේ කට්ටම හපනවා. හැබැයි බල්ලෙකුට හවුවෙච්ච මස් කට්ට කොච්චර කැපකිරීමක් කරලා කොයි තරම් වෙලාවක් කෑවත් හැපුවත් බල්ලගේ කුස පිරීමක් වෙන්නේ නැහැ. කාමයේ වගේ. කොච්චර පිනව දිව්වත් පිරීමක් නැහැ. ඇතිවීමක් නැහැ. අන්න ඒ වගේ මේ ස්වභාවය. මංස පේසූපමා කාමා වස්තුකාම. අපි ආසාවෙන් අල්ලගෙන තියෙන වස්තුන් ගැන කල්පනා කරනකොට ඒවත් අතිශයින් පීඩාකාරී. හරියට කොයි වගේද? උකුස්සෙක් මස් කෑල්ලක් අරගෙන යනවා වගේ පීඩාකාරී. උකුස්සෙකුට මස් කෑල්ලක් අරගෙන යනකොට අනිත් උකුස්සන්ගෙන් ඒ මස් කෑල්ල අරගෙන යන උකුස්සට පුදුම කරදරයක් එනවා. ඒ කරදර කරන්නේ උකුස්සෙක් නිසා නෙවෙයි. ඒ උකුස්සා ළඟ තියෙන්නේ අනිත් උකුස්සෝ කැමති දෙයක්. ඒ නිසා තමයි අපි විවිධ වස්තුන් ළඟට ගන්නවා. හැබැයි ඒව ළඟට අරගෙන අපි මොකක්ද විඳින්නේ? දුක සහ බය. මේ මම ළඟට ගත්ත වස්තුව මට අහිමි වෙයිද කියන බය අපි ළඟ තියෙනවා. අහිමි වෙන තැන දුක අපි විඳිනවා. මංස පේසෝපමා කාම. ඒ වගේම පෙන්නනවා යාචිත කූපමා කාම, හරියට අනුන්ගෙන් తాවකාලිකව ඉල්ලගත්ත දෙයක් වගේ. සාමාන්‍යයෙන් අපි විවිධ අවස්ථාවලදී අවශ්‍යතාවයන් සඳහා විවිධ දේවල් අන් අයගෙන් తాවකාලිකව ඉල්ල ගන්නවා. ගමනක් බිමනක් යන්න වාහනේ අන්න ඒ වගේ දේවල් ඉල්ල ගන්නවා. හැබැයි ඉල්ල ගත්තට එය භුක්ති විඳිනකොට අපි සුවසේ එය භුක්ති විඳට ඊට පස්සේ ආයෙත් ඒක බාර දෙන්න ඕන. කාමයත් ඒ වගේ තමයි. తాවකාලිකයි. ඊළඟට සුපින කෝපමා කාම, මේක හරියට හීනයක් වගේ. කාමයේ පිටුපස ලුහු බඳිනවා තමයි. හැබැයි මේක හීනයකින් අපට ලැබුණු සැපයක් වගේ. අපි විවිධ හීන දකින්නවනේ. සමහරක් විට හීනෙන් අපි ඉන්නේ මහා මන්දිරවල. අපි යන්නේ මහා ලොකු වාහනවල. හැබැයි අවදි වෙනකොට අපි සුපුරුදු ලෙසම එක තැන. කාමයත් ඒ වගේ. අන්තිමේදී කරගත්ත දෙයක් ලැබුණු දෙයක් නැහැ. අංගාරකාසූපමා කාම, හරියට ගිනි අඟුරු වලකට වැටුණා වගේ පිච්චෙනවා. තිනුක්කූපමා කාම, හුළුවත්තක් වගේ අතහැරියේ නැත්තම් පිච්චිලා යනවා. අසිසූනෝපමා කාම, මස් කපන කැත්තක් වගේ. කැත්තකින් මස් කෑලි කරලා දානවා වගේ. මේ කාමයේ පිටුපස ලුහු බඳින තැන මොන තරම් විනාශයක් සිද්ධ වෙනවද? සමහරකට තමන්ට දෙමව්පියෝ අහිමි වෙනවා.
ස්වාමියා භාර්යාව දෙකඩ වෙලා යනවා. අද ඕන තරම් ඒ වගේ ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙනවා. දරුවෝ ඉන්න සමහර පවුල්වල මේ කාමය පිනව ගන්න ගිහිල්ලා කාමය පාලනය කරන්නේ නැතිකම නිසා පරපුරුෂ සේවනය පරදාර සේවනෙහි යෙදෙන්න ගිහිල්ලා බලන්න අන්තිමේදී මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? සියල්ලම කෑලිවලට කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. නෝන එක තැනක, මහත්තයා තව තැනක, ළමයි තව තැනක, දෙමව්පියෝ තව තැනක. ඒ විදියට සියල්ලම වනසන ස්වභාවයක් තියෙනවා. අසිසූනූපමා කාම, රුක්ක පලූපමා කාම. ගහක තියෙන රස ගෙඩි කණ්ඩ පෙරේතකමින් කවුරු හරි ගහට නැගලා අත්තේ වාඩි වෙලා ගෙඩි කකා ඉන්නකොට පොරවක් අරගෙන මිනිස්සෙක් මේ ගහ කපනකොට මේ ගෙඩිවලට ගිජු වෙච්ච මිනිස්සයා මේ ගහ කපන බව දැනගෙන මොකද්ද කරන්න ඕන? ගෙඩි ටික අතහැරලා ඉක්මනට බැහැ ගන්න ඕන. බහින්නේ නැතුව ගෙඩි කකා හිටියොතින් මොකද වෙන්නේ? අර ගහ කපනවත් එක්කම ගහත් එක්කම පෙරලිලා යන්න වෙනවා. බලන්න සමහර උදවිය මේ අත්තේ වාඩි වෙලා ගෙඩි වලට පෙරේතකමින් ගෙඩි කකා ඉන්න මිනිස්සු වාගේ හැසිරෙන්නේ. ජීවිතය නැමැති ගහ මාරයා විසින් කපන බව මතක තියාගන්න. ටිකෙන් ටික මේ ජීවිතය නැමැති ගහ සිඳිනවා. අපි මොකද කරන්නේ? සිඳින බව අමතක කරලා මාරයා මේ ගහ කපන බව අමතක කරලා අත්තේ වාඩි වෙලා ගෙඩි කකා ඉන්නවා. ගෙඩි කන එක රසවත් තමයි. හැබැයි ඒ ගෙඩි වලට ගිජු වෙලා රැඳී සිටීමෙන් වෙන්න පුළුවන් විපත මහා විශාලයි. සමහර මිනිස්සු මැරෙන මොහොතෙත් විවිධ ආසාවල් පිටුපස ලුහු බඳිනවා. තණ්හාව පෝෂණය කර කර ඉන්නවා. කාමයේ ආදීනවය පිළිබඳව දකින්න උත්සාහ කරන්නේ නැහැ. කාමයේ ස්වභාවය මෙනෙහි කරන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? හුස්ම ටික යනකොටත් බොහොම අමාරුවෙන් තණ්හාව අධිකව සමහරක් විට කේන්තියකින් ඒ කෙනාගේ මරණය සිද්ධ වෙනවා. අන්න ඒ විදිය අපිරිසිදු සිතින් මරණය සිදු වුණොත් ප්‍රතිසන්දිය නැවත උපතත් අපිරිසිදු ස්වභාවයකට පත් වෙනවා. එනිසා සිත සුවපත් කරගන්න මේ කාමයේ පිටුපස ලුහු බඳින එක නවත්ත ගන්න උනන්දු වෙන්න ඕන. ඒ සඳහා කැප වෙන්න ඕන. ඒ සඳහා මහන්සි ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඒකයි. ඒ නිසා රුක්ක පලූපමා කාම, හරියට ගහක හටගෙන තියෙන රස ගෙඩි වගේ. කන්න ගිජු වෙලා කකා හිටියොත් ගහ කපන බව පේන්නේ නැතුව යනවා. ඒ නිසා මේ කාමය පිටුපස ලුහු බඳිනකොට ප්‍රවේශම් වෙන්න ඕන. පෙර තාපසවරු මේ කාමය පිනවන්න ලැබෙන එක ප්‍රාර්ථනා කළේ ශාපයන් හැටියට. අපේ රටේ ලෝකේ මිනිස්සු දෙවිවරුන්ගෙන් ඉල්ලන දේවල් ගොඩාක් තියෙනවානේ. කතෝලික ඇත්තෝ කතෝලික පල්ලියට ගිහිල්ලා යේසුස් වහන්සේගෙන් ඉල්ලන දේවල්. මුස්ලිම් ඇත්තෝ පල්ලියට ගිහිල්ලා ඔවුන්ගේ දෙවියන්ගෙන් ඉල්ලන දේවල්. හින්දු බැතිමතුන් කෝවිලට ගිහිල්ලා ඔවුන්ගේ දෙවිවරුන්ගෙන් ඉල්ලන දේවල්. බෞද්ධයන් සමහරක් විට බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා නැත්තම් දෙවිවරුන්ගෙන් ඉල්ලන දේවල්. මේ ඉල්ලන දේවල් පිළිබඳව ගත්තහම මුළු ලෝකෙම හැමෝම වගේ විවිධ දේවල් ඉල්ලනවා දෙයියන්ගේ. අපිට මේවා දෙන්න කිය ඉල්ලනවා. ඒ ඉල්ලන බොහෝ දේවල් බුද්ධිමතුන් ධර්මයේ පිළිබඳව දන්න අය
ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන අය දුක් හැටියටම ප්‍රතික්ෂේප කරපුවා. ඒ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් බිස ජාතකයේදී පැහැදිලි කරනවා. මේත් අහලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා භවයකයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. තාපස කණ්ඩායමක් ඔවුන් තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා ආරාමයක් සකස් කරගෙන කුටිවලට වෙලා භාවනානුයෝගීව කටයුතු කළා. සක්‍රදේවේන්ද්‍රයාට උවමනාවක් ඇති වෙනවා මේ තවුස් කණ්ඩායම සැබවින්ම සිල් රකිමින් සැබවින්ම මේ පෙන්නන විදියටම ඇතුළති සුවසේ වාසය කරනවාද කියලා හොයන්න. සක්‍රදේවේන්ද්‍රයා ඒ සඳහා භාවිතා කළ උපක්‍රමයක්. මේ තාපසවරු ඉන්නේ නම් කේන්ති යන්නේ නෑ වගේ. බොහොම සමගි සම්පන්නයි. කය වචනය සංවරව තියාගෙන ඉන්නේ. ඇත්තටම මේ අය මේ සංවරකම තියනවාද? බොහෝ දෙනෙක්ගේ සිත කය වචනය අසංවර කරන හේතු ටික නැති වෙන තාක්කල් හොඳින් හිටියත් හේතු ඇති කළොත් බලන්න පුළුවන් ඒ අයගේ සැබෑ ස්වභාවය. ඒ නිසා මේ තාපසවරුන්ගේ හැබෑ ස්වභාවය හොයාගන්න ඒ අයගේ කේන්තිය වැඩෙන්න යම්කිසි හේතුවක් හදලා බලන්න ඕන. අපි කාගෙත් එහෙමනේ. හැම කෙනෙකුගේම හිතේ තියෙන ස්වභාවය පෙන්නන ස්වභාවය එකක්, හිතේ ස්වභාවය තව එකක්. හැම කෙනෙකුගේම හැබෑ ස්වභාවය දකින්න නම් ඒ සාධක ලැබෙන්න ඕන. කේන්ති ගස්සන දෙයක් කියලා බලන්න ඕන, කොච්චර කේන්ති යනවද කියලා බලන්න. අන්න ඒ වගේ සක්‍රදේවේන්ද්‍රයාට උවමනාවක් ඇති වුණා මේ තාපසවරු පිළිබඳව පරීක්ෂාවක් කරන්න. ඉතින් මේ තාපස කණ්ඩායම දානේ පළවැල නෙලාගෙන ආවහම තාපසවරු 11 දෙනෙක් හිටියා. කොටස් 11කට තියලා තමයි බෙදලා තමයි gediya ගහලා ඒ තාපසවරු ඇවිල්ලා තම තමන්ගේ කොටස අරගෙන යන්නේ. අපේ බෝසතාණන් වහන්සේ තමයි ප්‍රධාන තාපසතුමා, නායක තාපසතුමා. ඉතින් දවසක් පළවැල නෙලාගෙන ඇවිල්ලා කොටස් 11කට බෙදලා ඒ විදියට තියලා තියෙනකොට අනිත් සියලුම තාපසවරු ඒ අයගේ කොටස් අරගෙන ගියාට පස්සේ අන්තිමටම තමයි නායක තාපසතුමා එන්නේ. සක්‍රදේවේන්ද්‍රයා මොකද කරන්නේ? නායක තාපසතුමා එන්න කලින් නායක තාපසතුමාගේ දාණය හංගන. පළවෙනි දවසේ නායක තාපසතුමාව Tamanට දානි තියලා නැහැ. කල්පනා කළා අද අමතක වෙන්න ඇති කියලා ගියා. දෙවෙනි දවසෙත් ඒ විදියටම කළා. දෙවෙනි දවසේ කල්පනා කළා මොකක් හරි ගැටලුවක් තියෙනවා. දැන් දෙවෙනි දවසටත් මට දාන්නේ නැහැ. තුන්වෙනි දවසෙත් සක්‍රදේවේන්ද්‍රයා දානි හැංගුවා. තුන්වෙනි දවසේ කල්පනා කළා මගේ තාපස පිරිස කැඳවලා විමසන්න ඕන මොකක්ද මේකට හේතුව? මගේ මොකක්ද වෙච්ච වැරැද්ද? අන්න ඊළඟට මොකද කළේ? ඔක්කොම කැඳෙව්වා. කැඳවලා නායක තාපසතුමා ප්‍රකාශයක් කළා. මොකක්ද? පිට දින 3ක් පළවැල නෙලාගෙන ඇවිල්ලා මගේ කොටස නොතිබ්බේයි. මගේ මොකක්ද වෙලා තියෙන වරද? මගෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවනම් ඒ අඩුපාඩුව මට කියන්න. ඒ වෙලාවේ තාපසවරු පුදුම වුණා. මොකද එක තාපසවරයෙක්වත් මේ පළවැල ටික හැංගුවේ නැහැ. හැංගුවේ කවුද? සක්‍රදේවේන්ද්‍රයා. ඒ රැස්වෙච්ච තාපසවරු තමන් නිර්දෝෂී, තමන් මේ වැරද්ද කළේ නෑ කියලා ප්‍රකාශ කරන්න කරේ මොකක්ද? ඒ පළවැල කොටස නායක තාපසතුමාගේ දානවේල හංගපු කෙනාට හැමෝම එක එක්කෙනා නැගිට ශාප කළා. සක්‍රදේවේන්ද්‍රය බලාගෙන ඉන්නෝ දැන් මේ සිද්ධිය. තාපසවරු නැගිට සාමාන්‍යයෙන් අපිත් වෙලාවකට එහෙම කරන්නේ. අපි නොකරපු වැරද්දකට අහු වුණාම අපි මොකද කරන්නේ?
අපි සමහරක් විට කියනවා මම මේක කළා නම් මට හොඳක් වෙන්න එපා. ඒ වගේ සමහර ඒවා හරි දරුණු විදියට අපි කියනවා. අපි නිර්දෝෂී කියලා පෙන්වන්නේ කරන්නේ. මට හානියක් වෙන්න ඕන. මට කරදරයක් වෙන්න ඕන. මගේ පවුලේ අයට කරදරයක් වෙන්න ඕන කියලා අන්න ඒ විදියට අපි ශාප කරනවා. එහෙම ශාපයක් කරනකොට අනිත් කෙනා හිතනවා අපෝ මෙහෙම ශාපයක් කරන්නේ මෙයා වරද නොකරපු නිසායි. වරදක් කරලා නම් එහෙම එකක් කරගන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් මේ තාපසවරු නායක තාපසතුමාගේ පළවැල හංගපු පළවැල හොරකම් කරපු හොරාට ශාප කරන්න පටන් ගත්තා. ඒ ශාපය හරි පුදුමයි. කොහොමද ශාප කළේ? අපේ නායක තාපසතුමාගේ පළවැල හොරකම් කරපු හොරෙක් ඉන්නවා නම් ඒ හොරාට අශ්වයෝ වැඩි වැඩියෙන් ලැබේවා, ගවයෝ වැඩි වැඩියෙන් ලැබේවා, වස්තුව වැඩි වැඩියෙන් ලැබේවා, අඹදරුව වැඩි වැඩියෙන් ලැබේවා, ධනෙ වැඩියෙන්ම ලැබේවා, වයසට ගියත් කාමය තිබේවා, ආසාවල් තිබේවා, රජකම් ලැබේවා. ඔන්න ඔය විදිහේ ශාප තමයි කළේ. දැන් සක්‍ර දේවේන්ද්‍රට හරි පුදුමයි. ලෝකේ ඉන්න බහුතරයක් දෙවිවරුන්ගෙන් ඉල්ලන දේවල් මේ තාපසවරු ශාපයක් හැටියට ප්‍රකාශ කරා. සක්‍ර දේවේන්ද්‍ර පෙනී ඉඳලා පිළිගත්ත වරද මමයි කළේ. මේකයි උවමනාව තිබුණේ. හැබැයි මට දැන් ලොකු ප්‍රශ්නයක් ආවා. නායක තාපසතුමනි, මේ පළවැල හංගපු හොරකම් කරපු හොරාට මේ තාපසවරු ශාප කළේ හරි අමුතු තාලයකට. ඒ අයට අශ්වයෝ, ගවයෝ, රන් රිදී, මුතුමැණික් වැඩි වැඩියෙන් ලැබේවා කියලා ශාප කළා. අඹදරුව ලැබේවා කියලා ශාප කළා. රජකම් ලැබේවා කියලා ශාප කළා. ඇයි මේ? අන්න බලන්න. ඒවා ලැබෙන තරමට දුක වැඩි. ඒවා ලැබෙන තරමට දුක වැඩි. අවසාන දුක වැඩි. කාමයේ පිටුපස ලුහු බඳින තරමටම, ආසාවල් පිටුපස ලුහු බඳින තරමටම දුක වැඩි. ඒක තරම් ශාපයක් තවත් නැහැ. කාමයේ ආදීනව පිළිබඳව මෙනෙහි කරන කෙනෙකුට කාමයට වසඟ නොවි වාසය කිරීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න, අපි හැමෝම පෘථග්ජනයි. කෙලෙස් සහිතයි. අපි හැම කෙනෙකුගේම හිත්වල විවිධ ආසාවල් තියෙනවා. ඔබේ ආසාවල්, සමාජයේ අනිකුත් අයගේ ආසාවල්, මේ හැම කෙනෙකුගේම හිත්වල ඇතිවන කාමය ගැන කල්පනා කරනකොට විවිධාකාරයි. සමහරුන්ගේ ආසාවල් සමාජ සම්මුතියට එකඟයි. සමහර ආසාවල් සමාජ සම්මුතියට විරුද්ධයි. කෙසේ නමුත් මේ ආසාව, කාමය නිසා තමන්ට වෙන්න පුළුවන් දේ, කාමයේ ආදීනව, කාමයේ පිටුපස ලුහු බැඳීමෙන් අවසානයේදී තමන්ට උරුම වන වේදනාව, අන් අයට උරුම වෙලා තියෙන වේදනාව ගැන අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉඳලා ඒ ආදීනවය පිළිබඳව මෙනෙහි කරන තරමට අපට පුළුවන්කම තියෙනවා ඒවායින් වැළකී වාසය කරන්න. ඒ නිසා කාමයෙන් මිදී, කාමයට බර නොවි, ප්‍රඥාව අවදි කරගෙන ආධ්‍යාත්මික ගමන සාර්ථක කරගන්න තේර ගාථා දේශනාවේ ඒරක තේර ගාථා දේශනාව ඔබට අපට යහපත පිණිසම පවතිවා. මේ උතුම් දම් දෙසුමේ අනුහසින් කාට කාටත් මෙලොව සුව සැලසෙත්වා, පරලොව සුව සැලසෙත්වා, සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවන් සුවය සලසා ගැනීම පිණිසම කාමයන් සහ මුලින්ම අවසන් කරලා පරම සැනසුම සලසා ගැනීම පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංස ඔබ අප නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝම මෙපින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවන ජාතික වීරයෝ යුදබිමේදී මියගිය අපේ වීරෝධාර රණවිරුවෝ සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම් තාක් පිරිස් වෙතොත් ඒ හැමෝටම සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්ම්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් රකීවා. කායික සුවය මානසික සුවය කාටත් ලැබේවා. විශේෂයෙන් මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ කටයුතු වල යෙදී සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලයට හෙද කාර්ය මණ්ඩලයට ඔබව අපව නිරතුරුවම රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම සිත ශාන්ති යහපත උදා වේවා. ජයමග රූපවාහිනී ආයතනයේ සභාපති ධූරය ඔබවන අතිපූජනීය නායක හාමුදුරුවෝ ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන්ටත් කාටත් යහපත මුදා වේවා. දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.